දැනට පවතින පළාත් පාලන ආයතන 21ක් මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 21ක කාලය ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ මාස 6කට කල් දමනවා කියලා. දැන් විශේෂයෙන්ම කල්පනා කරලා බැලුවොතින් මේ අවුරුද්දේ මේ දෙසැම්බර් මාසයේ නිල කාලය අවසන් වීමට නියමිතව තියෙන මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 21ක කාලය තව මාස 6කින් දීර්ඝ කරන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. එතකොට මේ පළාත් පාලන ආයතන 21ක නිල කාලය මාස 6කින් දීර්ඝ කිරීම මේ පළාත් පාලන ආයතන පමණක් බලපාන හුදකලා සිද්ධියක් නම් අපි හිතන ඒකේ තරම් බරපතල ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි මේ සිද්ධියත් සමග අනිකුත් පළාත් පාලන ආයතනවල අනාගතයත් කාර්යභාරයත් සම්බන්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව තාම නිශ්චිතව කියලා නෑ ඊතුරු පළාත් පාලන ආයතනට මොකද්ද කරන්න කියලා. නමුත් බොහෝ විට වෙන්න පුළුවන් දේ තමයි පළාත් පාලන ආයතන මේ 21 කාලයේ දීර්ඝ කිරීමේ හේතුවම බලපාන්න පුළුවන්. ඊතුරු පළාත් පාලන ආයතන වලට ඒවැය කාලෙත් දික්වීමේ කඩක් තියෙනවා. දැන් මේක හොඳින්ම තේරුම් ගත්තොත් මෙන්න මෙහෙම තියෙන්නේ. දැන් අපේ රටේ පළාත් පාලන ආයතන රැසක විශේෂයෙන්ම ප්‍රාදේශ සභා රැසක නිල කාලය පහුගිය මාර්තු මාසයේ අවසන් වුණා. ඒතර පහුගිය මාර්තු මාසයේ මේ පළාත් පාලන ආයතන රැසක නිල කාලය අවසන් වෙච්ච වෙලාවේ එතකොට තිබුණේ දිනසී ආණ්ඩුව. එතකොට ආණ්ඩුව කරපු දේ තමයි මේකේ කාලය දික් කරනවා වෙනුවට මේ පළාත් පාලන ආයතන විසුරුව හැරියා. විසුරුව හැරලේවට විශේෂ කොමසාරිස්වරු පත් කරා. පත් කරලා ඡන්දය වසරකට පස්සේ දෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ පහුගිය මාර්තු මාසයේ නිල කාලය අවසන් වෙච්ච පළාත් පාලන ආයතන වලට විශේෂ කොමසාරිස්වරු පත් කරලා වසරකට කල් තිබ්බා 2016 මාර්තු වල ඡන්දේ පවත්වනවා කියලා. ඒතර එහෙම තියෙද්දි තමයි දැන් මේ නිල කාලය මේ දෙසැම්බරයේ අවසන් වෙන පළාත් පාලන ආයතන 21 කාලය තව මාස 6කින් දික් කරන්න. ඒතර වෙන්න පුළුවන් දේ තමයි මේකට අනුව දැනටත් වසරකින් කල් තියලා තියෙන පළාත් පාලන ආයතන වල කාලෙත් තව දික් වෙනවා. මොකද හේතුව තමයි දැන් මේ පළාත් පාලන ආයතන 21ක නිල කාලය දික් කරන්නෙම මේ මාර්තු මාසෙ වෙනකොට ඡන්දේ තියාගන්න බෑ අලුත් මැතිවරණ ක්‍රමයට කියන තරකෙ මත. ඒකට ඒ තරකයට අනුව ගත්තම දැන් මේ අවුරුද්දකින් කල් දාලා තියෙන පළාත් පාලන ආයතන වලටත් මේ කරුණ බලපාන. ඒකට ඒවා තවත් මාස 6කින් කල් යනවා. එතකොට රටේ සියලු පළාත් පාලන ආයතන මෙලෙස දිගින් දිගට කල් දාන එක අපි දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ජනතාවගේ ඡන්ද අයිතිය පැත්තෙන් ගත්තොත් ටිකක් බරපතල ප්‍රශ්නයක් හැටියට. ඒ නිසා අපි මුලින්ම මෙන්න මේ මැතිවරණ හේතු මැතිවරණ ක්‍රමයේ හේතු විවිධ හේතු පදනම් කරගෙන මේ පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීම දිගින් දිගට කල් දැමීම පිළිබඳව අපි අපේ පක්ෂයේ විරෝධය පළ කරනවා. අපි එකඟ නැහැ මේ කල් දැමීමට. නිසා අපි කියන්නේ ආණ්ඩුවට දැනටමත් වසරකින් කල් දාලා තියෙන පළාත් පාලන ආයතන රැසක් ඒක නැවත කල් දාන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. නිසා ආණ්ඩුව නියමිත පරිදි මේ මාර්තු මාසයේ ඉදිරි මාර්තු මාසයේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය යුතු තියෙනවා. දැන් මේ පිළිබඳව ආණ්ඩුවේ පාර්ශව අතර විවිධ මතවාද පවතින ආණ්ඩුවට එක මතයක් නැහැ. අපට මතකයි පහුගිය කාලේ ඔය අයවැය තියෙන කාලේ ශ්‍රී ලංකා පක්ෂයේ සමහර උදවිය කියමින් හිටියා මේ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව ඉක්මනින් ඡන්දේ තියන්න බැරි නිසා ඡන්දේ කල්යාවේ කියලා. ඒ අතර පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව තුල අගමැතිවරයා ප්‍රකාශ කළා අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණ අප්‍රේල් මාසෙට කලින් තියෙනවා කියලා. දැන් එතකොට අපි අහනවා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයට මොකද සිද්ධ වෙන්නේ? අගමැතිවරයා එකක් කියනවා ජනාධිපතිවරයා තව එකක් කියනවා. ඒකෙන් පේනවා මේ පළාත් පාලන ආයතන පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවට තමන්ගේ වෙච්ච තනි මතයක් නැහැ. ආණ්ඩුවත් මේකේ අරුබුදයක ඉන්නේ විවිධ මත සහිතව. ඒ නිසා තමයි පළාත් පාලන මැතිවරණ කල් දාන්න සූදානම් වෙන්නේ. එතකොට අපි කියන්නේ ආණ්ඩුව මුණ පාන දුෂ්කරතා අරුබුද පදනම් කර ගනිමින් මේ පළාත් පාලන ආයතන නැවත නැවත කල් තියෙන එක ජනතාවට මේවායේ මන්ත්‍රීවරුපත් කර ගැනීමට තියෙන අවස්ථාව අහිමි කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට අනුව වැරදි. ඒ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී. නිසා මේක මේ මැතිවරණ කල් තැබීම නතර කළ යුතු තියෙනවා. කල් තැබීමට අපි අපේ විරෝධය පළ කරනවා. දැන් ඇත්තටම දැන් මේ කල් තැබීම නිසා මොකද්ද වෙන්නේ? දැන් ඔබ කවුරුත් දන්නවා දැන් සමහර කෙනෙක් හිතන්න බලන්න මේ පුංචි ඡන්දයක් නේ මේ පුංචි ඡන්දෙට මොකටද මෙච්චර කලබල වෙන්නේ කියලා. දැන් මේ පළාත් පාලන ආයතන ඡන්දය පුංචි ඡන්දයක් වුණාට
මේ පළාත් පාලන ආයතන තමයි අපේ රටේ ජනතාවගේ ජීවිතයට වඩාත්ම කිට්ටු මහජන ආයතන. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න, නීති සම්මත කරන්න, මුදල් පාලනය කරන්න. හැබැයි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් ගමේ පාරට පස් ටික දාගන්න එක, ගමේ බෝක්කුව හදාගන්න එක, ලයිට් කනුවට බල්බ් එකක් දාගන්න එක. ඒ වගේ මේ ජීවිතේට එදිනදා ඕන අවශ්‍ය වෙන අත්‍යවශ්‍යම දේවල් ටික ඉටු කරන්නේ මේ පළාත් පාලන ආයතන විසින්. දැන් මේ පළාත් පාලන ආයතන රැසක විශාල ප්‍රමාණයකට දැන් മന്ത്രിවරු නැහැ. ඒවා පාලනය කරන්නේ විශේෂ කොමසාරිස්වරු ඉතින්. ඒකට මහජන නියෝජනයක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ පළාත් පාලන ආයතන වලින් මේ කල් තියපු 21 ඇරෙන් ඉතුරු සියල්ලේම දැන් ඉන්නේ විශේෂ කොමසාරිස්වරු. മന്ത്രിවරු නැහැ. මහජන නියෝජනයක් නැහැ. නිසා ජනතාවට කිසියම් අවශ්‍යතාවයක් මතුවනාට පස්සේ ඒක පළාත් පාලන ආයතනට කියන්න ක්‍රමයක් නැහැ. මොකද තමන්ගේ മന്ത്രിවරයා නැහැ. යෝජනාවක් සම්මත කරගන්න බෑ. ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. ඒවා අක්‍රිය වෙලා තියෙන්නේ. අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු වලට බලපාන මේ කිට්ටුම ආයතන වෙච්ච පළාත් පාලන ආයතන වසරක් තිස්සේ මෙලෙස අක්‍රිය වෙලා තියෙන අතර තවත් මාස 6කින් දික් කරාම මේ ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා. ජනතාවට මේ ප්‍රශ්නේ ඊතන නරක තාලට බලපානවා. ඒ නිසා අපි කියන්නේ වසරකින් මේක කල් දාද්දී අපි කල්පනා කරා ඒතර ආණ්ඩුවට අර්බුද තියෙනවා නම් මැතිවරණකම සම්බන්ධ ගැටලු තියෙනවා නම් කමක් නැහැ හදාගෙන කරපුවා කියලා. ඒ වසරකින් කල් දාලා දැන් නැවත වතාවක් මාස 6කින් කල් දාන යනවා නම් සමස්ත මැතිවරණ මේ පළාත් පාලන ආයතන සියල්ලම ඒක සාධාරණ වෙන්නේ නැහැ. අපි ඒ නිසා ඒක වැරදි. මේ පළාත් පාලන ආයතන නැවත කල් දැමීමේ උත්සාහය ආණ්ඩුව නතර කළ යුතු තියෙනවා. නියමිත පරිදි අප්‍රේල් මාසයට කලින් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු තියෙනවා. දැන් මේ පළාත් පාලන මැතිවරණ ආණ්ඩුව කල් දාන්නේ ඇයි? මේ කාරණේ ගත්තොත් අපිට පැහැදිලි. දැන් ආණ්ඩුවේ සමහර පාර්ශව වලට විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දස් පක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා මේ පළාත් පාලන මැතිවරණ කෙසේ හෝ අලුතින් සම්මත කරගත්තු මැතිවරණ ක්‍රමයට තියන්න. ඔබ කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී මේ පළාත් පාලන ආයතන වල ඡන්ද පැවැත්වීම සඳහා අලුත් මැතිවරණ ක්‍රමයක් පනතක් සම්මත කරගත්තා. කේවල ක්‍රමය සහ මිශ්‍ර ක්‍රමය, කේවල ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය එකට මිශ්‍ර කරලා. නමුත් දැන් අපි කවුරුත් දන්න තමයි එකක් ඒ පනතේ ඒ නීතිය අඩුපාඩු රැසක් තියෙනවා. නිසා අඩුපාඩු ඉලස් තියෙද්දි ඡන්දය පවත්වන්න බෑ. දෙවෙනි කාරණය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල බලය පාවිච්චි කරලා මේ අලුත් පනතට අනුව පළාත් පාලන ඡන්ද පවත්වන්න අවශ්‍ය කරන කොට්ටාස නිර්ණය කිරීම කළා. කොට්ටාස කඩලා වෙන් කළා. ඒ කොට්ටාස නිර්ණය කිරීමේ ඊටමත් බරපතල දෝෂ ගැටලු අරුබුද තියෙනවා. ඒ නිසාම තමයි මේ පිළිබඳ පැමිණිලි රසක් ඇවිල්ලා ඒ පිළිබඳ හොයා බලන්න මේ ආණ්ඩුව කමිටුවක් පත් කළා. කොට්ටාස නිර්ණය කිරීමේ දෝෂ හොයා බැලීමේ කමිටුවක් පත් කරලා කොමිෂන් එකක් පත් කළා. ඒ කොමිෂන් සභාවට අපිත් ගිහිල්ලා අපේ අදහස් ඉදිරිපත් කළා. එතකොට මේ කොමිෂන් සභාව ඉතා පැහැදිලිව පිළිගත්තා මේ කොට්ටාස වෙන් කිරීම ඉතාමත් බරපතල දෝෂ සහිතයි. මොකද ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ මේවා වෙන් කරලා තියෙන්නේ විද්‍යාත්මක පදනමක පිළිట్లా නෙවෙයි Tamanට ඡන්ද වැඩිපුර ගන්න පුළුවන් වෙන විදිහට කුල ක්‍රම දිහා බලලා ඒව දිහා බලලා තමයි කඩලා තියෙන්නේ. නිසා සමහර ග්‍රාම සේවක කොට්ටාස් තියෙනවා දෙකට වෙන් කරලා ග්‍රාම සේවක කොට්ටාස්සේ තියෙන්නේ මේ ඡන්දේ තියෙන කොට්ටාස් දෙකකට කඩලා. එනිසා මේ වෙන් කිරීම වල තියෙන අවිද්‍යාත්මකම නිසා දැන් කවුරුත් පිළිඅරන් තියෙනවා. කියන්නේ ශ්‍රී ලංකා පක්ෂපාත පිළිඅරන් තියෙනවා. මෛත්‍රීපාල මහත්තයත් පිළිඅරන් තියෙනවා. නිමල් සිරිපාල මහත්තයත් පිළිඅරන් තියෙනවා. ඒ කොට්ටාස් නිර්ණය කිරීමේ අඩුපාඩුකම් තියෙනවා කියලා. ඒතර එහෙම නැත්නම් මොකද කරන්නේ? නැවත කොට්ටාස් නිර්ණය කිරීමේ කාර්යය කරන්න සිද්ධ වෙනවා. ඒකට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරපු කොට්ටාස් නිර්ණය කිරීමේ කොමිසම වෙනුවට අලුත් එකක් පත් කරලා වඩා යහපත් ලෙස ජනතාවගේ අදහස් උත් අරගෙන මේක කරන්න ඕනේ. ඒකට කිසියම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ කලබලේ චන්ත යන්න බෑ මාස 6ක් කල් දාන්න යන්නේ ඔන්න ඕක කරගන්න. ඊළඟ කාරණේ තමයි මේ පනතේ තියෙන අඩුපාඩුකම් රසක් තියෙන නිසා මේ පනතේ සංශෝධන කීපයක් ගේන්න වෙනවා. පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වෙද්දිත් මේ පනත ගෙනාවුවා එකඟ වුණා මේ අඩුපාඩුකම් සඳහා මේක ක්‍රියාවට නගන කලින් සංශෝධන ඇතුළත් කරනවා කියලා. සමේ ඒගොල්ලෝ මේ කඩිමුඩියේ කලබලයේ බලය පාවිච්චි කරලා හදතු පනතේ තියෙන දුබලකම් නිසාත් අනෙක් පැත්තෙන් මේ පනතට අනුව කොට්ටාස් නිර්ණය කිරීම ඉතා වැරදියට අවිද්‍යාත්මක කරපු නිසා තමයි දැන් මේ ගැටලු මතුවලා තියෙන්නේ. සමේ මතුවෙච්ච ගැටලුවේ වගකීම තියෙන්නේ
අපිට නෙවෙයි ජනතාවට නෙවෙයි මේක කරපු අයට. දැන් ඒගොල්ලෝ කරපු වැරද්දක් පදනම් කරගෙන දැන් අවසානයේ මොකද්ද පීඩා විඳින්නේ කවුද? දඬුවම් ලබන්නේ ජනතාව. ඒ තමයි ජනතාවට තමන්ගේ පළාත් පාලන ආයතන වලට තමන්ගේ නියෝජනය පත් කරන්න තියෙන අවස්ථාව අහිමි කරමින් යනවා. මේක පැත්තෙන් ගත්ත වසරකදී අහිමි කරා. දැන් ආපහු තව මාස 6කට අහිමි කරන්න යනවා. ඒකයි අපි කියන්නේ මේක කුමන අර්ථයෙන් ගත්තත් සාධාරණ නෑ. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමයේ දෝෂ පදනම් කරගනිමින් ඒව නිවැරදි කරගන්න කාලය වුණායි කියලා කියමින් ඡන්දය විටින් විට කල් දොමින් යන එක වැරදි නිසා ආණ්ඩුව කළ යුත්තේ ඡන්දේ පවත්තන්න. ඒතොර එහෙනම් ඡන්දේ පවත්තන්න මොකද්ද කරන්න ඕන කම තියෙන්නේ? අපි විශ්වාස කරනවා මේ ඡන්දේ නියමිත වෙලාවට පවත්තන්න ඕන. ඒක නියමිත වෙලාවට පවත්වීමට මේ අලුත් මැතිවරණ ක්‍රමයේ බාධාවක් නම් කළ යුතුව තියෙන්නේ. කලබලේ කඩිමුඩියේ ආපහු මේකේ කෑලි මූට්ටු කරලා මොකක් හරි කරලා අටවන්න යනවා වෙනුවට ජනතාවගේ අදහස් අරගෙන මේ සම්බන්ධ විශේෂඥයන්ගේ අදහස් අරගෙන මැතිවරණ ක්‍රමයේ හරියට හදාගන්න එක. එතෙක් මේ පළාත් පාලන මැතිවරණේ පැවතිච්ච ක්‍රමයට පවත්වන එක. දැන් මෙතෙක් කල් අපි මේ තිබිච්ච පරණ ක්‍රමයට ඡන්ද ගොඩක් තියලා තියෙනවා නම් ඇයි මේක විතරක් එහෙම තියාගන්න තියෙන ප්‍රශ්නේ? ඒ නිසා මේ පැරණි ක්‍රමයට මේ ඡන්දේ පවත්වලා පුළුවන්කම තියෙනවා මේ අලුත් මැතිවරණ ක්‍රමේ හොඳට හදලා තියාගන්න. මොකද අපි කවුරුත් ජනතා විමුක්තිය වුණත් ඉතා පැහැදිලිව පිළිගන්නවා දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයේ ගැටලු සහගතයන් තියෙනවා. ඒ නිසා මේ මනාප ක්‍රමයේ වැරද්දක් තියෙනවා. ඒ නිසා මේ මනාප ක්‍රමයේ තියෙන දෝෂත් ඉවත් කරලා සමානුපාතික ක්‍රමයේ තියෙන හොඳ ලක්ෂණත් එකතු කරගනිමින් සියලුම ජනතාවගේ කැමැත්ත මහජන ආයතන තුල හොඳින් ප්‍රකාශයටපත් වෙන්න පුළුවන් සාධාරණ මැතිවරණ ක්‍රමයක් හදාගන්න ඕන. නමුත් මේ ඒ සඳහා හදපු මැතිවරණ ක්‍රමේ වැරදි නම් එක වැරද්දක් හදන්න තව වැරද්දකින් පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. වැරදි දෙකක් එකතු කරාම ඒක නිවැරද්දක් වෙන්නේ නැහැ. ඒකත් වැරද්දක්. ඒ නිසා වැරද්දක් හදනවා නම් ඒ වැරද්ද හරියටම හදන්න ඕනකම තියෙනවා. අනෙක් කාරණේ අපි මෙහෙම බැලුවොත් දැන් තමුන්වන්සලා කවුරුත් දන්නවා දැන් ආණ්ඩුව මේ දවස්වල කියමින් යනවා මේ අවුරුද්දේ ඒගොල්ලෝ අලුතෙන් ව්‍යවස්ථාවක් හදනවා කියලා. මේ අලුත් ව්‍යවස්ථාව හදන්න දැනටමත් විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත වෙච්ච කමිටුවක් නැත්නම් ආයතනයක් හදලා තිනවා ජනතාවගේ අදහස් ගන්න. දැන් මාධ්‍ය වාර්තා කළද දැන් මේ කමිටුව යන්න හදනවා ජනතාව අතරට අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනතාවගේ අදහස් ගන්න. දැන් මේ ජනතාවගේ අදහස් අරගෙන අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් ඒ අලුත් ව්‍යවස්ථාව තුළ අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕන මොකද්ද? අලුත් මැතිවරණ ක්‍රමයක්. તો දැන් අලුත් මැතිවරණ ක්‍රමයක් සහිත අලුත් ව්‍යවස්ථාවක් හදන්න ආණ්ඩුව ලෑස්තිලා ඉන්නේ. ඒකට දැන් කටයුතු කරමින් යන්නේ. તો දැන් අපි දකින දේ තමයි දැන් මේ පළාත් පාලන ආයතන ඡන්ද පවත්වන්න දැන් මේ සම්මත කරන් තියෙන අලුත් ක්‍රමය ලංකාවේ හැම ඡන්ද ක්‍රමයකටම ගලපන්න බෑ. පළාත් පාලන ආයතන පැවැත්ම සඳහා කියලා දැන් අලුතෙන් හදන් තියෙන ඡන්ද ක්‍රමය ලංකාවේ හැම ඡන්දයකටම ගලපන්න බෑ. පළාත් සභාව මේකට අනුව තියන්න අමාරුයි. පාර්ලිමේන්තු ඡන්ද මේකට අනුව තියන්න අමාරුයි. ඒතකොට ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? දැන් පළාත් පාලන ඡන්ද සඳහා අලුත් ක්‍රමයක් හදලා තියෙනවා. ඊට පස්සේ ආණ්ඩුව මේ අවුරුද්දේ අලුත් අවුරුද්දේ 2016 අවුරුද්දේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒතකොට ඒකට අලුත් ඡන්ද ක්‍රමයකුත් තියෙනවා. දැන් රටේ ඡන්ද ක්‍රම කීයක්ද එතකොට? මහා මැතිවරණ එක ඡන්ද ක්‍රමයකින්, පළාත් සභා තව එකකින්, පළාත් පාලන තව එකකින් එහෙම රටකට ඡන්ද ක්‍රම ගොඩක් තියෙන්න බෑ. රටේ සියලුම ඡන්ද තියන්න ඕනේ එක ක්‍රමයකින්. එතකොට ඒ ක්‍රමයේ බවට පත් වෙන්න බෑ දැන් මේ සම්මත වෙලා තියෙන පළාත් පාලන ඡන්දේ තියෙන ක්‍රමයට. තේනම් මොකද ආණ්ඩුව කළ යුතු තියෙන්නේ? සිහි බුද්ධි තියෙන ආණ්ඩුවක් නම් Tamanට වෙන වෙන පෞද්ගලික ගේම් එකක් අස්සේ නැත්තම් ආණ්ඩුව කළ යුතු තමයි මේ තියෙන එක පැත්තක තියලා අපේ රටේ සියලු මැතිවරණ පවත්වන්න පුළුවන් ওই දුර්වලතා නැති හොඳ මැතිවරණ ක්‍රමයක් හදාගන්න එක අලුත් ව්‍යවස්ථාවත් එක්කින්. එතකොට ඒකට අපි කාටත් එකතු වෙලා අදහස් යෝජනා දාලා පොදු මැතිවරණ ක්‍රමයක්. ඒ කියන්නේ මනාප ක්‍රමයේ තියෙන අරුබුදෙත් ලිහලා ඒ අරුබුදෙත් ලිහලා අනිත් පැත්තෙන් ගත්තම කොට්ටාසයට മന്ത്രിවරයෙක් පත් කර ගැනීම සඳහා ජනතාවගේ තියෙන ඕනකමටත් ඉටු කරගනිමින් සමානුපාතික ක්‍රමයට හොඳ ලක්ෂණ එකතු කරගත්තු නව මැතිවරණ ක්‍රමයක් සියලු මැතිවරණ සඳහා හදාගන්න ඕන. ඒතර ඒක හදාගන්න තියෙද්දී දැන් මේ කලින් මේ හදාගත්තු එක මැතිවරණයකට විතරක් අදාළ වෙන ඡන්ද ක්‍රමයේ බදාගෙන මරාගෙන මරන්න හදලා ඒකට ඒක නිසා ඡන්ද කල් දාන එක තේරුමක් නැහැ. නැත්තම් ආයෙ වෙන්නේ මොකද්ද? දැන් මොකක් හරි මේකේ අටවල යන්තම් මේ පළාත් පාලන මැතිවරණේ ওই අලුත් ඡන්ද ක්‍රමෙන් තිබ්බම ඊළඟ පළාත් පාලන මැතිවරණ ඕකෙන් තියන්න වෙන්නේ නැහැ. එතකොට ආයෙ ව්‍යවස්ථාවෙන් ඡන්ද ක්‍රම වෙනස් කරලා.
ඉතින් මේක අපිට රටකට හොඳ නැහැ කියලා නිසා දැන් මේ කල යුතු තියෙන්නේ කලබලයට තම තමන්ගේ අර එකිනෙකා මුණ පාන අමාරුකම් දේශපාලන බල අරගලයන්ගේ තියෙන ගැටලු වෙනුවෙන් ඡන්දක්‍රම හදනව වෙනුවට රටට ඡන්දක්‍රමයක් හදනවා. ඒක නිසා අපි දකින්නේ අපිට ඡන්දක්‍රමයක් ඕනේ රටට ඡන්ද තියන්න. ඡන්දක්‍රමයක් ඕනේ එක එක දේශපාලන පක්ෂ වලට තමන්ගේ තියෙන අභ්‍යන්තර අර්බුද ගන්න නෙවෙයි. දැන් මේ අලුත් ඡන්ද ක්‍රමයට පළාත් පාලන ඡන්දේ තියන්න ශ්‍රී ලංකස් පක්ෂය මෙච්චර වලිකන්නේයි මෙච්චර දඟලන්නේයි මෙච්චර උනන්දු වෙලා තින්නේ ඒ වෙනින් මේ මහා උත්සාහ කරන්නේයි ඒගොල්ලන්ගේ අභ්‍යන්තර අර්බුදයක් තියෙනවා ඒ අභ්‍යන්තර අර්බුදේ මත එකකන් දැමක් විශ්වාස කරනවා පරණ ක්‍රමයට ගියොත් ඒගොල්ලන්ට අවාසි කියලා අලුත් ක්‍රමේ වාසි කියලා ඒ නිසා මේ දේශපාලන පක්ෂ වල තියෙන අභ්‍යන්තර අර්බුද විසින්නම් රටක මැතිවරණ ක්‍රම තීන්දුව කරන්නේ ඒක රටේ යහපාලනය නෙවෙයි ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ඒක රටට අලුත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙන එකක්. එසා අපි මැතිවරණ පැවැත්වීමේ මැතිවරණ ක්‍රමයක් හදන්න ඕනකම තියෙන අලුත් ප්‍රශ්න නිර්මාණය කරගන්න නෙවෙයි තියෙන ප්‍රශ්න විසඳන්න. ඉතින් ඒකට කලබලයට මොකක් හරි එකක් අටව ගන්නව වෙනුවට හොඳින් හිතලා බලලා කල්පනා කරලා සියලු මැතිවරණ වලට අදාළ වෙන හැම ඡන්දයක්ම තියාගන්න පුළුවන් පොදු මැතිවරණ ක්‍රමයක් හදාගන්න ඕන. ඒක හදා ගැනීම නව ව්‍යවස්ථාවත් එක්ක තබාගෙන මේ පවත්තන නියමිතව තියෙන මැතිවරණේ දැනට වසරකින් කල් දාලා තියෙන පළාත් පාලන මැතිවරණේ පැරණ ක්‍රමයට පැවැත්වීම තමයි අපි හිතන්නේ වඩාත්ම සුදුසුයි කියලා. ඒ නිසා ඒක එහෙම කරන්න පුළුවන්කම තියෙද්දි මේ තම තමන්ගේ පටු දේශපාලන අර්බුද වහගන්න ඒවට විසඳ ගැනීම සඳහා ජනතාව මත මේ වැරදි මැතිවරණ ක්‍රමයක් පටවන්න යන එකත් අනිත් පැත්තෙන් ගත්තම ඒක පදනම් කරගෙන ජනතාවට පළාත් පාලන ආයතන වලට තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමට තියෙන අයිතිය අහෝසි කරන එකත් අපි දකින්නේ වැරදි දෙයක් හැටියට. ඒකට ඉඩ දිය යුතු නැහැ නිසා අපි මේකට අපේ විරෝධය පළ කරනවා. මොකද අපේ රටේ ඉතිහාසය පුරාම ගත්තොත් අපි දකින දේ තමයි මේ අපේ රටේ බොහෝ මැතිවරණ නීති ඔය ව්‍යවස්ථා නීති වගේ ඒවා හදලා තියෙන්නෙම ඒ වෙලේ බලයේ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ වාසියට. නැතුව අපේ රටේ කවදාකවත් මේ රට ගැන හිතලා පොදුවේ ඡන්දක්‍රම හදලා නැහැ. උදාහරණයකට ගත්තොත් මේ දැන් මේ පවතින සමානුපාතික ඡන්දක්‍රමේ ජයවර්ධන මහත්තයා සකස් කරන්නේ 1977 මැතිවරණයෙන් උන්ට විශාල ඡන්ද ප්‍රමාණයක් හම්බ වුණා. ඒතර උන් කල්පනා කරා මේ ලැබිච්ච ඡන්ද ප්‍රමාණය දිගටම රැකගෙන යන්න ඕන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂේ කවදාකවත් පරදින්න නැතුව ඉන්න හිතන් තමයි සමානුපාතික ක්‍රමය හදාගන්නේ. නමුත් ඒ සමානුපාතික ක්‍රමයම එක්සත් ජාතික පක්ෂයට පස්සේ පාරාවල්ලක් බාටපත් වුණා. ඒගොල්ලන්ට නැවත බලයට එන්න බැරි මට්ටමකට සිද්ධ වුණා. ඊට පස්සේ තමයි ඒගොල්ලොත් එක්කුනේ මේක වෙනස් කරමු කියලා. ඒ වෙනස් කරන්න ගියාම දැන් වෙනස් කරන්න යන්නේ මේකේ තියෙන ඇත්ත අඩුපාඩු මකන්න නෙවෙයි. දැන් තම තමන්ට තියෙන දේශපාලන තත්ත්වයට අනුව කොහොමද තමන්ට වාසිදායක විදියට මෙතන ක්‍රමය හදාගන්නේ කියලා. කොට්ටාසයෙන් කරන්නේ ඒකට ඒ ක්‍රමයට. ජනතාවට බලපන ආකාරයට නෙවෙයි. ඒතකොට මේක නිසා නැවත වතාවක් මේ ජාතින් අතර ජාතික සමගියට හේතු මතු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ අලුත් ක්‍රමය තුල බහුවාසන ප්‍රමාණයක් ගැන කතා කරනවා. බහු කොට්ටාස. හැබැයි බහු කොට්ටාස කොහොමදපත් වෙන්නේ? බහු කොට්ටාසයකපත් වෙන දෙන්නපත් වෙන්නේ මොන ජනපදනමෙන්ද කියලා පැහැදිලි කමක් නැහැ. ඒ ඇස්සේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ඇමති මණ්ඩලයේ සම්මත කරන කරා කිව්වා කාන්තා නියෝජනයේ 25ක් කරන්න නීතියක් ගෙනවා කියලා. ඒකට කාන්තා නියෝජනයක් වැඩ කරන එකේ අවුලක් නැහැ. හැබැයි ඒ කාන්තා නියෝජනයේ 25ක් බවට පත් කරන්නේ කොහොමද මේ කේවල ක්‍රමයක් තුල? එයා කියන්නේ කාන්තා නියෝජනයේ මේ නාම යෝජනාවල 25ක් නෙවෙයි. මහජන ආයතන වල മന്ത്രി සංඛ්‍යාවෙන් 25ක් වෙන්න ඕනයි කියලා. එහෙම වුණොත් එහෙම එතකොට කෙලින්ම සමහර කොට්ටාස නම් කරනවා කාන්තා කොට්ටාස හැටියට. ඒවට දාන්න පුළුවන් කාන්තාව විතරයි. ඉතින් මෙහෙම ගැටලු අරුබුද ගණනක් මේ දැන් මේ යෝජනාවේ තියෙනවා. ඒක නිසා කාන්තා නියෝජනයේත් හදාගන්නේ අපේ රටේ ජීවත් වෙන සාමාන්‍ය සියලු ජන කොට්ටාස වල සිංහල දෙමළ මුස්ලිම් හැම ජනතාවගේම නියෝජනයේ සාධාරණ ප්‍රකාශයටපත් වෙමින් කාටවත් පසුව අරුබුද බවට පත් වෙන්නේ නැති මැතිවරණ ක්‍රමයක ඕනකම අපට තියෙනවා. සමේ අපි හිතා බලමු ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ පවතින සමානුපාතක මැතිවරණ ක්‍රමයේ මුළුමනින්ම හොඳයි කියලා පිළිගන්නේ නැහැ. අපි ඒක වෙනින් පෙනින්නව නෙවෙයි. ඒකේ වැරදි තියෙන අඩුපාඩුකම් තියෙනවා. අපි ඔක්කොම එකතුලා තියෙන මේක වෙනස් කරන්න. හැබැයි මේකේ අඩුපාඩුකම් වෙනස් කිරීම සඳහා ගිහිල්ලා මීට වඩා අඩුපාඩුකම් තියෙන මීට වඩා අරුබුදහක් තියෙන එකක් හදන එක වැරදි. ඊළඟට ඒ අරුබුද විසඳ ගන්න ගිහිල්ලා ඒක නිසා මේ පවත්තන තියෙන ඡන්දයක් කල් දාන එකටත් වඩා වැරදි.
මේ ඔක්කොම මේ ආණ්ඩු කරපු අය විසින් දුරදිග හිතන්න නැතු කරපු දේවල් වල ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල වල අයහපත් දේවල් වලට වග කියන්න ඕනේ පොදු ජනතාව. දැන් මේ මට ආයිත් මතු කරන්න ඕනකම තියෙන්නේ ගම්බිම් වලින් පොඩ්ඩක් ඔබ හොයලා බලන්න. දැන් මේ සාමාන්‍ය ගම්වල ජනතාවගේ ජීවිතයට බලපාන දේවල් ඔක්කොම දැන් අවුල්ලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ගේ ගාව තියෙන ලයිට් කණුවේ මේ බල්බ් එක පිච්චිලා නම් දැන් ඒක දම්මෝ ගන්න ක්‍රමයක් නැහැ ජනතාවට. කියන්න කෙනෙක් නැහැ. සභාවට කියලා කිව්වට සභාවේ ඒක බාර ගන්න කෙනෙක් නැහැ. තමන්ගේ ගමට යෝජනාවක් තිරවන් දාගන්න ඒක සභාවට ගෙනියන්න മന്ത്രിවරයෙක් දැන් ජනතාවට නැහැ. මම මේ කතා කරන්නේ මේ ජනාධිපතිතුමා විසින් මේ කල් දාන 21 ගැන නෙවෙයි. පහුගිය මාර්තු මාසේ කල් දාපු අවුරුද්දකින් කල් දාපු විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවත් දැන් මේ තීන්දුව නිසා අලුතෙන් කල් යනවා. පළාත් පංචායත කෑලි වෙන වෙනම තියන්න පුළුවන් කමක් නැහැ. තිබ්බත් මැතිවරණ ක්‍රමයේ තම හදලා නැත්නම් තියාගන්න එක අමාරු වෙනවා. ඉතින් ඒක නිසා මැතිවරණ ක්‍රමයක තියෙන දුර්වලතාව පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණ නිරන්තරයෙන් විටින් විට කල් යවන එක අපි හිතන වැරදි. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දාලා තියෙන තත්ත්වෙ මත 2016 අප්‍රේල් මාසෙට කලින් තියන්න ඕන. ඒ තියන්න අලුත් මැතිවරණ ක්‍රමයට අමාරුයි කියලා අපි දන්නවා. අමාරු නම් ඒ වෙනුවට පැරණි මැතිවරණ ක්‍රමයෙන් එක තියන්න පුළුවන්. එහෙම තියලා රටට අලුත් ව්‍යවස්ථාවක් හදනකොට ඒ ව්‍යවස්ථාව ඇතුලේ සියලු ඡන්ද පවත්වන්න පුළුවන් අලුත් මැතිවරණ ක්‍රමයක් හදන්න අපි කවුරුත් පියවර ගන්න ඕන. ඒ වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි. ඒ නිසා ඒ කාර්යය එහෙම පොදුවේ කරගන්නවා මිසක් මේ එක ඡන්දයකට හදාගත්තු මැතිවරණ ක්‍රමයක් පදනම් කරගෙන ඡන්ද කල් දාන එක වැරදි කියන එක අපි අදහස. ඒ නිසා එවැනි එලෙස කටයුතු කිරීමට අපි අපේ විරෝධය පළ කරනවා. අපි අදහස් බාර දුන්න සහ විශේෂයෙන්ම අපේ විජිතේර සහෝදරයා සම්බන්ධ වෙලා අපි වාචිකවත් මේකට අපේ කරුණු කිව්වා. ඒ කොමිෂන් එක පොදුවේ පිළිගත්තා. ඒකට අනුගත්තම සියලු පක්ෂත් පිළිගත්තා මේ සීමා නිර්ණය වැරදි කියලා. ඒගොල්ලන් තමයි කිව්වේ මේ රටේ බොහෝ තැන්වල වෙලා තියෙන වැරදි ගන්න ගොඩක් තියෙනවා කියලා. ඒ නිසා දැන් කවුරුත් පිළිගන්න තියෙනවා මේ සීමා නිර්ණය වැරදි කියලා. ජනාධිපතිතුමත් පිළිගන්න තියෙනවා මේ සීමා නිර්ණය කිරීම වල දෝෂ තියෙනවා. ඒව කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ යාට වාසියද කියලා. ඒතකොට තමයි ඒව දැන් අලුතෙන් හදන්න ඕනකම තියෙන්නේ. ඉතින් ඒක වුණත් ගත්තම අපි හිතන්නේ මාස දෙක තුනකින් හදන එක අමාරුයි. නැවත ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ අදහස් බස්සලා මේ ජනතාව බෙදලා ඉන්න විදිය හිතලා එම් කොටස් වෙන් කරන්න වෙන්නේ. ඉතින් ඒක මේ මාස 3-4කින් කරගෙන ආයි ඡන්දය තියන්න යනවා කියන එක ලේසි නෑ. අනෙක් කාරණා තමයි දැන් කිසියම් අලුත් මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? අලුත් මැතිවරණ ක්‍රමයක් හැදුවට පස්සේ ඒ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව තමන්ගේ දේශපාලන හැඩගස්ස ගන්න දේශපාලන පක්ෂයට කාලයක් ඕනේ නැද්ද? දැන් කොට්ටාස ක්‍රම හැදුවොත් එහෙම ඊට පස්සේ අපි කොහොමද අපේක්ෂා නම් කරන්නේ? අපි කොට්ටාසලා අපේක්ෂා දානවා. හැබැයි තාමත් අපි දන්නේ නැහැ කොට්ටාසෙ මොකක්ද කියලා. එතකොට අඩු ගානේ එතකොට අපිට අපේක්ෂයක් නම් කළ කොට්ටාසෙට ඒ අපේක්ෂකයා මාස 3-4ක් ඒ කොට්ටාසෙ වැඩ කරන්න ඕන. කොට්ටාස දුල කටයුතු කරන්න ඕන. ඔහුට මේ කොට්ටාසෙ තහවුරු කරගන්න. දැන් කොට්ටාස අද නිර්ණය කළ හෙට චන් තිබ්බොත් එහෙම අඩු ගානේ අපිට කොට්ටාසෙට දාගන්න කෙනා කවුද කියලා තේරුම් ගන්නවත් දේශපාලන පක්ෂවලට කාටවත් අමාරු වෙනවා. ඒ නිසා ලෝකෙ පිළිගත් සම්ප්‍රදාය පිළිගත් මතය තමයි අලුත් මැතිවරණ ක්‍රමයක් හදුවම ඒ අලුත් මැතිවරණ ක්‍රමයට අනුව සූදානම් වෙන්න දේශපාලන පක්ෂවලට අඩු ගානේ මාස 6කවත් කාලයක් දෙන්න ඕන කියලා. ඒක මැතිවරණ ක්‍රම සාස්තුමත් පිළිගත්ත පහුගිය කාලේ. ඉතින් ඒ ඔක්කොම නොසලකා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සියල්ල නොසලකා තමයි දැන් මේ ඡන්දේ තියාගන්නත් ඕන. ඒ ඇස්සේ මේක කොහොම හරි මේකට රිංගු ගන්නත් ඕන මේ අලුත් මැතිවරණ ක්‍රමය. ඉතින් අපි කියන්නේ මැතිවරණ ක්‍රමය හොඳින් හදා ගන්න සහ ඒකට ලෑස්ති වෙන දේශපාලන පක්ෂයට කාලයක් ඕන නම් ඒ කාලය දෙන්න. එතෙක් මේ ඡන්දේ පරක්කු කරන්නේ නැතුව මේ ඡන්දේ පරණකින් තියන්න. මොකද මේ ඡන්දේ නිල කාලේ අවුරුදු 4යි. අවුරුදු 4කින් අපිට ආයි ඡන්දයක් එන්න. ඒතර කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රතිමා කියපෝ කරුණාව රජයේ ජනාධිපතිතුමාට කියලා ඉල්ලීමක් කරා මේ අපි වාර්තා කරගෙන කොටාට අපේක්ෂකයෙක් වුණ කාලයක් යනවා. ඒ කතාවක් ඇත්ත. එතකොට ඔබතුමා මේ ඔය යෝජනාව මේ ජනාධිපතිවරයාට කොහොමද යෝජනා කරන්නේ මේ නෑ දැන් අපේ පක්ෂයේ ඔය විජිතේර සහෝදරයාගේ කමිටුවලදී ඒ වගේම තමයි අනුරාධ සනායක සහෝදර පක්ෂ නායක හැමිච්ච ඔය එකතුවලදී මොනගෙහිම් වලදී මේ කරුණු ඉතා පැහැදිලිව කිව්වා තහවුරු කරා. නමුත් අපි කොතරම් කිව්වත් එයා ඉන්න වෙන තැනක ඒගොල්ලෝ ඉන්නේ මේ අපි කියන සාධාරණ කරුණු පිළි අරගෙන සාධාරණ කරන්නේ නෙවෙයි. එයා මුණ පාපු දේශපාලන අරබුදයක් තියෙනවානේ. අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා පක්ෂ දෙකට බෙදලා තියෙනවා. ඒකේ කණ්ඩායම් දෙකක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ කණ්ඩායමයි. එතකොට
ඡන්දයකට ආවට පස්සේ ඡන්දෙකදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා පරායවුරට යන උත්සාහ කරනවා. එතකොට එකිනෙකා කල්පනා කරනවා තම තමන්ට වාසි ඡන්දකමේ මොකක්ද කියලා. ඉතින් මේ වෙලාවේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා පක්ෂ කණ්ඩායම ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලන්ට මේ සමානුපාතික ක්‍රමේ අවාසි වෙයි. ඒ නිසා කොහොම හරි කරලා කේවල ක්‍රමයට ගියොත් හොඳයි කියලා. ඉතින් ඒකට මේ කලබලයන් තමයි මේ ඔක්කොම જાති කරන්නේ. දැන් ආණ්ඩුව වලට කොහොමද තියෙන්නේ මේ ඡන්දේ කල්දැමීමට කියවන ආකාරය? ඔව් කල් දැමීම ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව ඡන්දේ කල් දාන්න බැරි නෑනේ. කල් දාන්න පුළුවන් නේ. කාලය පිළිබඳ නියමයක් නැහැ. පළාත් පාලන ඇමතිවරයාට ජනාධිපතිවරයාගේ අවබෝධය සහිතව මේ කල් දාන්න පුළුවන්. එතකොට මේක කල්ලොත් අපි දන්නවා පළාත් පාලන කල් දාලා තියෙනවා. දැන් පළවෙනි පාර කල් දැම්මම අපි ඒක තරම් බරපතලස ගත්තේ නැහැ. මොකද අපිටත් තේරුණා දැන් මෙතන අමාරු කන්ටියක් තියෙනවා. නමුත් දැන් මේ නැවතත් මේ මැතිවරණක මේ පදනම් කරන් නැවත කල් දාන එක තමයි අපිට මේ ගැටලුවක් ලෙස තියෙන්නේ. දැන් පළාත් පාලන මැතිවරණේ අනුව විවිධ බවටම තීරණය කරොත් ඒකට මැතිවරණේ වෙන්වෙන්ව පවත්වන එකට කිසියම් සාධාරණ හේතුවක් තියෙනවා නම් කට විරුද්ධ වෙන්න බෑනේ. නමුත් අපි කියන්නේ දැන් මේ මැතිවරණ වෙන්වෙන්ව පවත්වන්න බැරි වෙනවා. ඇයි බැරි? දැන් මේ දැනට ඔය මේ ක්‍රියාත්මක වෙන ආයතන 21 ඡන්දේ මාස 6කින් කල් දාන්නේ මාස 6කට කලින් අලුත් ඡන්ද ක්‍රමයට අනුව මේක තියන්න බැරි නිසා. ඒතර අලුත් ඡන්ද ක්‍රමෙන්ම නම් ඡන්ද තියන්න හදන්නේ ඒ පොදු ධර්මතාවය වළංගුයි දැනට අවුරුද්දක් කල් දාලා තියෙන ඒවටත්. නැත්නම් මේ මාස 6ක් කල් දැමස ආණ්ඩුව හිතන්නේ ඡන්ද තියන්න ජූනි වල කියලා. එහෙනම් සමස්ත ඡන්දම ජූන් දක්වා කල් යනවා. එතකොට දැන් මේ අවුරුද්දක් කල් දා තියෙන පළාත් පාලනාත් වලට තවත් මාස ගාණක් බලන් ඉන්න වෙනවා තමන් විදිහටපත් කරගන්න බැරුව. ඊට පස්සේ ඒ වෙනකොට හිතන්නකො මොකක් හරි හේතුවක් මත මේ පනත් හදාගන්න බැරුණා කියලා. මේ නීති හදාන්න බැරුණා කියලා. මේකේ කොට්ටාස වෙන් කරගන්න බැරුණා කියලා මොකක්ද සිද්ධ වෙන්නේ? මේ තරගේ මතමයි කල්යයි. අපි දන්නේ ඔය කියන තරම් ඉක්මනින් මේ කොට්ටාස නිර්ණය කරලා මේක දුබලකම් ටික හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ කලබලේ කඩිමුඩියේ මේ කොහොම හරි මේ කරන්න විටින් විට යනට වඩා මම මොලේදී නාණ්ඩුවක් නම් නායකයෝ නම් කළ යුතු තියෙන්නේ හොඳ මැතිවරණකමක් හදන එක. ඒක සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ. මේ මැතිවරණේ කල් දාන්න නැතුව පැරණ ක්‍රමයට පවත්වන එක. අපේ ඡන්ද ක්‍රමයේ අත ජනතාවගේ වෙනුම ඡන්දයේ මාස 10ට ඒ වැඩි වෙනද කියන්නේ කොහොමද චෝදනා කරන්නේ? ඔව් දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දී ගන්න බැරුවම දේශපාලන වශයෙන් දේශපාලනයෙන් මුහුණ දෙන්න බැරුණාන් පස්සේ ඒගොල්ලෝ දැන් තර්ක තමයි මේ JVP එකට පාවුන නිසා මේ කියනවා කියලා. මේ ප්‍රශ්නේ දින අපිට ජනතා විමුක්ති පෙරමුණට ලාභද පාඩුද කියන එක අපේ ප්‍රමුඛ ප්‍රශ්න නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණට මේව බලපාන්න කොහොමද කියලා අපි හිතනවා. නමුත් ඒක අපේ ප්‍රමුඛ ප්‍රශ්න නෙවෙයි. අපේ ප්‍රමුඛ ප්‍රශ්නය පළාත් පාලන ආයතන වලට තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහා ජනතාවට දෙන අයිතිය උදුර ගන්න අයිතිය කාටවත් නැහැ. දැන් ආණ්ඩුව දැන් මේ 21කට අමතරව තියෙන පළාත් පාලන ආයතන වල කොමසාර්සෝ දාන්න නැතුව මේවා නිකන් වසරෙන් කල් දාලා තිබ්බනම් මේ ප්‍රශ්නේ මෙතරම් බරපතල නැහැ. එහෙනම් ඒතර මහජන නියෝජිතයෝ ඉන්නවා. දැන් මේ අපි කියන්නේම මහජන නියෝජිතයන් නැති පළාත් පාලන ආයතන 300කට කිට්ටු ගාණක් දැන් රට ඇතුලේ තියෙනවා නිකන්. එතකොට ඒවට මේ මාර්තු මාසෙත් බැරනම් පත් කරගන්න තවත් මාස ගණන් කල් යනවා නම් එතකොට ඒවෙන් ජනතාව කරගන්න කාර්යභාරයට බාධාවක් තියෙනවා. දෙක ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත් කර ගැනීමට තියෙන අයිතිය ආණ්ඩුව අහිමි කරලා තියෙනවා. ඒක මේ අපේ ප්‍රශ්නයක් නෙවෙයි. අපට පත් වේද නැද්ද කීයක් පත් වේද ඒක ගැටලුවක් නෙවෙයි. ඔය හදන ඕන ක්‍රමයක් තුල සටන් කරන්න අපට පුළුවන්. ඒ ඕන ක්‍රමයක් තුල අපේ മന്ത്രിවරු පත් කර ගැනීම සඳහා වෙච්ච ක්‍රමවේද අපට ක්‍රියා නගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මේ එකිනෙකාට ලැබෙන පංගුවේ කොටස නෙවෙයි ඕනම ඇතිවන ක්‍රමයක් සාධාරණ වෙන්න බෑ කාට. ඒ සාධාරණත්වය මෙතන නැහැ. දෙක මේ කල් දැමීමෙන් සිද්ධ වෙන අසාධාරණයට මෙතන උත්තරයක් නැහැ. මොකද නියෝජිතව නැතුව කල් දාන්නේ මේවා. විශාල ප්‍රමාණයක්. අර 21 කැරෙන්නේ. කොමසාරි ස්වරූපපත් කරලා කල් දැමීමක් කියන්නේ ඉන්න පළාත් පාලන නියෝජිතයන් ඉදින්දිම ඒක කල් දානවට වඩා කොමසාරි ස්වරූපපත් කරන්නේ යම් දේශපාලන අරමුණක් නිසා බොහෝට එහෙම වෙන්න පුළුවන්. මොකද එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව කල්පනා කරන්න පුළුවන් කලින් තිබිච්ච පළාත් ආයතන ඒගොල්ලන්ගේ බලය නෙවෙයි තියෙන්නේ. නිසා ඒවා හොසි කරලා කොමසාරි ස්වරූපපත් කරාම කාටවත් නැහැ නේ මේවා. එහෙම කරගත්තා. නමුත් ඒ වැඩේ නගර සභාවලට කරේ නැහැ. මානගර සභාවලට කරේ නැහැ නේ වැඩේ. දැන් ඒක හැම කල් දානවා. ඒක නිසා තමයි මේකේ කිසිම පිළිවෙලක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ආචාර ධර්මයක් නැහැ. තමන්ට වාසි ලෙස හිතනකොට ඒ දේවල් කරනවා. තමන්ට වාසි කොමසාරිස්වපත් කරන තැන නම් ඒ තැන් වල කොමසාරිස් ලා ගන්නවා.
හැබැයි Tamanට වාසිය තියෙන එකම කල් දාගන්න එක නම් ඒවා කල් දා ගන්නවා. එහෙම නියන්නේ. ඒකට එහෙම තියෙන්න බෑ. මොකක් අර රටකට එක නීතියක් එක සදාචාරයක් තියෙන්න බෑ. ඒවා ඔක්කොම මේකෙන් ඉඳලා තියෙන්නේ. දැන් නව ව්‍යවස්ථාවක් පිළිබඳව ආණ්ඩුව මේ දිනවල කරලියට ගෙනල්ලා තියෙන මාතෘකාව. දැන් මේ සීමා නිර්ණයන් සහ නව මැතිවරණ ක්‍රමවේදයේ නව ව්‍යවස්ථාවට ඇතුළත් වීම. දැන් ඔබතුමාන් සඳහන් කරනවා මේ අඩිමුඩියේ සකස් කරන්න බෑ. තව මාස 6ක් හෝ ඊට ඒ වගේ කාලයක් ගත වෙන්නට පුළුවන් කියලා. දැන් එතකොට මේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතා යුක්ති පෙරමුණ සමග ආණ්ඩුවේ සාකච්ඡාවක් තිබෙනවද? එතකොට දැන් මේ නව මැතිවරණ ක්‍රමය මේක ඇතුළත් කරමින් නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ මතය? ඔව් දැන් ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් හදන එකට අපේ විරෝධයක් නැහැ. එතකොට ආණ්ඩුව කියලා තියෙන අලුත් ව්‍යවස්ථාවක් හදද්දී පාර්ලිමේන්තුව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් බවට පත් කරනවා කියලා. ව්‍යවස්ථා හදන සභාවට පත් කරනවා කියලා. එතකොට මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා දායක සභාවට පත් කරාම ඒක තුළ අපිත් ඉන්න. එතකොට අපිටත් ඒ ව්‍යවස්ථා දාන දායක වෙන්න ඉඩකඩ ලැබෙනවා. එතකොට අපි ලෑස්ති ඒ ඉඩකඩ පාවිච්චි කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් මානව හිමිකම් රකිමින් යන්න පුළුවන් විදිහේ ව්‍යවස්ථාවක් හදාගන්න අපේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න දායක වෙන්න අපිට පුළුවන්. එතකොට අලුතින් අපි ව්‍යවස්ථාවක් හදනවා නම් අපි හිතනවා අලුත් ව්‍යවස්ථාවක් හදන මේ දින ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් නිසානේ. එහෙනම් මේ අඩුපාඩුකම් නැති ව්‍යවස්ථාවක් හදනකොට මේ බොහෝ දේවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම ඇතුළු වී යුතු අපි හිතන මොකද්ද? ඡන්දක්‍රමෙත් එන්න ඕන. මොකද මේ ඡන්දක්‍රමේ වැරදි නෑ. ඡන්දක්‍රමේ එන්න ඕන. ඊට පස්සේ විධායක ජනාධිපතිතුමා අවෝස් වීම කියන එක එන්න ඕන. ඒ වගේ තියෙනවනේ. ඉතින් ප්‍රශ්නේ වෙන්නේ එතකොට දැන් අලුත් ව්‍යවස්ථාවකින් අලුත් ඡන්දක්‍රමයක් හදනවා නම් ඒ ඡන්දක්‍රමය තමයි නම් ලංකාවේ පවතින සියලුම ඡන්ද වලට බලපාන ඡන්දක්‍රමයකටපත් වෙන්න ඕන. අපට රටක ඡන්දක්‍රම දෙක තුනක් තියන් යන්න බෑ. ඒක හරි විහිළු සහගතයි. එතකොට එන අපි ව්‍යවස්ථාවකුත් හදන්න ඉන්නවා. ඒකට අපි අලුත් ඡන්දක්‍රමයකුත් හදනවා නම් මේ සියල්ල ඒකට තියලා මේ කඩිමුඩියේ මේ කලින් හදාගත්තු එකක් මේ පළාත් පාලන ආයතනක පටල ගන්න නැතුව මේ පළාත් පාලන ආයතන පරණ කමිටම තියලා අපිට පුළුවන් ව්‍යවස්ථාවකුයි ඒ ව්‍යවස්ථාවට අලුත් ඡන්දක්‍රමයකුයි තව ගෙන જાති ඔක්කොම හදාගෙන ඒකෙන් පස්සේ රට ඒකට අනුව කරගෙන යන්න. ඉතින් ඒක ගැන කිසි ගැටලුවක් නැහැ.